समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स असित पीत खायित सायितस्स खोनागित उच्चार पस्सावो एसो तस्स निस्सन्दो पियानं खोनागित विपरिणाम मन्यथा भावा उपपद्यन्ति शोक परिदेव दुःख दोमनस्सु पायासा एषो तस्स निस्सन्दो अशुभ निमित्तानुयोगं अनुयुक्तस्स खोनागित शुभ निमित्ते पटिकुल्यता संताति एषो तस्स निस्सन्दो चक्षुखोनागित फस्सायतनेषु अनिच्चानुपस्सिनो विहरतो पस्से पटिकुल्यता संताति एषो तस्स निस्सन्दो पंचसुखो नागित उपादानक खंदेषु उदयम्भयानुपस्सिनो विहरतो उपादाने फटिकुल्यता संठाति एषो तस्स निस्सन्दोति। श्रद्धावंत पिन्वत्नी,
සියලු දෙනාම සංසාරේ මහා කුසල බලයකින් ලැබෙන ධර්ම ලාභය ලබන්නටයි දැන් සූදානම් වෙන්නේ. එමෙන්ම ඔබ ශ්‍රවණය කරන ඔබේ නිවසේ පැවැත්වෙන මේ දේශනාව මුළු ලෝකයේ පුරාම ධර්ම ශ්‍රවණයට කැමැත්තෙන් ඉන්න සියලු දෙනාටම ශ්‍රවණය කළ හැකි වන පරිද්දෙන් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ ලෝකයේ පුරාම විසුරුවා හැරීමටත් බලාපොරොත්තු වෙන වෙලාව. මේ උතුම් ධර්ම දානමය පින්කමේ පින්වන්ත දායකත්වයේ ධර්මින් අද කටයුතු කරන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක්හි පදිංචි පින්වත් පද්මිනී හේරත් අබේරත්න මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන් පිරිස, ඒ වගේම තිස්ස අබේරත්න මහත්මයා ඇතුළු බෑනාවරුන් සහ ලේලිවරුන් කියන පින්වන්ත සියලු දෙනා විසින්. පින්වත්නි, ඊටාම දුර්ලභ අවකාශයක් මේ ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ වගේම මේ දහම් ප්‍රතිපදාව පුරා ගන්න. ඒ නිසා අසුරු සැනක් ගහන මොහොතත් වටිනවා දේශනාවටම එකතු වෙනවා නම්. ඒ නිසා අපි සියලු පුණ්‍යානුමෝදනාවන් දේශනාව අවසානයේ සිහිපත් කරන්නට ඉඩ තබලා දේශනාවම ආරම්භ කරමු. දේශනාවේ දායකත්වයේ දරන ඔබ බොහෝම සද්භාවයෙන් බොහෝ දෙනාට මේ සසර දුකකින් නිදහස් වෙන්න ධර්මයේ දන් දෙන වෙලාව, ලොව පුරාම ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් එහි දායකත්වයේ දරන ඔබටත් උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් හිත තුළ ඇති කරගෙන පින්වත්නි කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අද මාතෘකා කළේ සූත්‍ර දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ. දහම් කරුණු ගණන් වශයෙන් සඳහන් වෙන දේශනා තමයි අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ. එහි පංචක නිපාතේ කියලා නිපාතයක් තියෙනවා පින්නතුනේ. දහම් කරුණු 5ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස. ඒ පංචක නිපාතයේ ඇතුළත් වර්ග කිරීම කීපයක් තියෙනවා. ඒ අතර එක වර්ගයක් පින්වත්නි පංචාංගික වර්ගය. පංචාංගික වර්ගය. ඒ පංචාංගික වර්ගයේ සූත්‍රයක් තියෙනවා පින්වත්නි. සූත්‍රයේ නම නාගිත කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ මොන නිකායේද? අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංචාංගික වර්ගයේ සූත්‍රයේ නම නාගිත කියන සූත්‍ර දේශනාව. නාගිත සූත්‍රය. මේ සූත්‍ර දේශනාවට නාගිත සූත්‍රය කියලා කියන්න හේතුව තමයි පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක්ක නාගිත කියන හාමුදුරුව අතර ඇතිවෙච්ච පින්වත්නි සංවාදයක ප්‍රතිඵලයක් තමයි මේ දේශනාව. ඒ නිසා මේ දේශනාවත් නම් කරලා තියෙනවා නාගිත සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ ඒ සමයේ වැඩ සිටියේ පින්වත්නි කෝසල ජනපදයේ. කෝසල රාජ්‍ය ඉතාම විශාල එකක්. විශාල කෝසල රාජධානියේ පින්වත්නි දනව්වල බුදුරජාණන් වහන්සේ සැරිසරුවා. එහෙම සැරිසරමින් ඉච්ඡානංගල කියලා ප්‍රදේශයක් තිබුණා පින්වත්නි, බ්‍රාහ්මණ ගමක්. බුදුරජාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් මේ ඉච්ඡානංගල කියන බ්‍රාහ්මණ ගමට වැඩියා. ඉච්ඡානංගල කියන බ්‍රාහ්මණ ගමේම තියෙනවා වනලැහැබක්. ඒ වනලැහැබටත් කියන්නේ ඉච්ඡානංගල කියලාමයි. දැන් බුදුරජාණන් වහන්සේ
අර ඉච්ඡානංගල කියන වනලැහැබි වැඩ ඉන්නවා. පින්වත්නි මේ වනලැහැබක වෘක්ෂ මූලයක ඉන්න එකෙත් පින්වත්නි ලොකු පහසුවක් තියෙනවා. අද මේක කරන්න බැරි වෙයි. නමුත් පින්වත්නි ඒකෙත් ලාභයක් තියෙනවා. මොකද පින්වත්නි කාලානුරූපව ප්‍රතිපදාවන් යම් යම් ප්‍රමාණ වලින් මූලික හරපද්ධතියට අනතුරක් නොවන විදියට වෙනස් කරගන්න වෙලා තියෙනවා. අද වෙනකොට. නැතිනම් පින්වත්නි ඇත්තටම වෘක්ෂ මූලය ඔයත් හදලා දෙන පන්සල් වලට වඩා හොඳයි. මොකද පන්සලක ඉන්නකොට ආදීනව හුඟක් තියෙනවා. දැන් සුමේධ කියන තාපසතුමායි කියන්නේ අපේ මහ බෝධිසත්වයන් වහන්සේ. නියත විවරණ ලබන්නටත් පෙරම පින්වත්නි පන්සලක් හැටියට පන්සලට පාලියෙන් කියන වචනේ පන්නසාලං. පන්නසාලං කියන එක විස්තර වෙන්නේ පින්වත්නි මේ නොයේ තනපත් ආදියෙන් ගොඩනගපු පුංචි කුටිය කියන එක. නමුත් අද වෙනකොට ඒක ඊට වඩා කාලීනව වෙනස් වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ පන්සලෙත් ඒ කියන ස්වභාවයේ පන්සලෙත් පෙර බුදු වෙන්නට පෙර නියත විවරණ ලබන්නටත් පෙර බෝසත් අවදියේ ආදීනව දැකලා තමයි පින්වත්නි වෘක්ෂ මූලයට ආවේ. වෘක්ෂ මූලේ ಗುಣ දැනගෙන. දැන් අර වගේ කුටියක හරි ඉන්නකොට ආදීනව තියෙනවා පින්වත්නි. කීපයක් විතරක් කිව්වොත් ආරම්භය මහ බරපතල ආරම්භයක් නේ. ගල් ගෙනල්ලා දාගෙන සිමෙන්ති ගෙනල්ලා දාගෙන වැලි ගෙනල්ලා දාගෙන මහ ලොකු ආරම්භයක්. හැබැයි වෘක්ෂ මූලයට එනකොට එහෙම කිසිම ආරම්භයක් ගන්න තැනක් නැහැ ලොකුවට. බරපතල ආරම්භයක් නැහැ. ඒකානිසංශයක්. ඊළඟට හදාගත්තම ඉන්න තැන හදාගන්න වෙනවා. ආයාසෙන් වෘක්ෂ මූලෙ එහෙම නැහැ. ඊළඟට යන තැන ඉතින් මේවා හදනවා කියන එකත් ලේසි නෑනේ. හැබැයි ඉතින් වෘක්ෂ මූලයන් යන තැන තියෙනවනේ. යන තැන තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි. මැටි වලින් හරි කුටියක් හදාගත්තොත් ආපහු මැටි ගහන්න හරි වෙනවනේ. ඒ කියන්නේ ප්‍රතිසංස්කරණයක් තියෙනවා. නමුත් වෘක්ෂ මූලයට ආපුවම ප්‍රතිසංස්කරණයක් නැහැ. ඊළඟට පින්වත්නි අර කුටියක් හරි මොකක් හරි හදාගත්තම වැරද්දක් කරන්න හිතුණත් පින්වත්නි ආවරණයක් තියෙන හින්දා ඉඩ තියෙනවා. ඇත්තටම අග්ගඤ්ඤ සූත්‍රයේ හැටියට පින්වත්නි බලපුවාම අද දක්වාම මිනිස්සු වැරදි ඇතෑරියේ නැහැ පින්වත්නි. මිනිස්සු කලේ වැරදි හැංගිලා කරන්න පහසුකම් හදාගත්තු එක. මේ ගෙවල් කියන්නේ ඒවයි ප්‍රතිඵල. හරි. එතකොට වෘක්ෂ මූලයට ආපුවම එහෙම එකක් නැහැ විවෘතයි. ඒ නිසා පාපී සිතාවත් ඒක ක්‍රියාවට නගන්න ලේසි නෑ. මොකද විවෘතයිනේ. තවත් එකක් තියෙනවා. දැන් කුටියක් හරි හදාගත්තම මගේ කියන සංඥාවක් එනවා. දැන් වෘක්ෂ මූලයකට ආවට පස්සේ පින්වත්නි ඒ සංඥාව ඉන්නේ. බලන්න කොච්චර ලාභ තියෙනවද කියලා නේ. ඊළඟට බලන්න පින්වත්නි තවත් එකක්. දැන් කුටියක ඉන්නකොට නිරන්තරව වැඩිහිටියයි මෙතන ඉන්නවා කියලා දන්නවනේ. එතකොට නිරන්තරව පිරිසෙනවා. එන ගානේ කතා කරන්න ගියපුවාම වැඩිහිටියෝ වෙනකොට නැගිටින්න ගියපුවාම වඩන සමාධියවත් වඩන්න බෑ. වෘක්ෂ මූලයක ඉන්නවා කියනකොට අද එක වෘක්ෂ මූලයක හෙට තව වෘක්ෂ මූලයක. ඒ නිසා පුද්ගල බද්ධ ජීවිතයෙන් බොහෝ සෙයින් ඈත් වෙනවා පින්වත්නි. ඒ නිසා හරි පහසුවෙන් සමාධිය වඩන්න පුළුවන්. ඔය ආනිසංස දැකලා පින්වත්නි අද ස්වාමින් වහන්සේ නමක් වනයේකට ගිහිල්ලා ගහක් මුල හිටියොත් එහෙම හැබැයි උන්වහන්සේව අද නීතියෙන් කොටු කරනවා පින්වත්නි. අඩුම තරමේ වෙන මොකක් හරි එකක් පෙරලිලා.
මේ කියන්නේ අද ලේසි නෑ මේ ටික කරන එක. නමුත් දැනගෙන ඉන්න එකත් ලොකු ලාභයක්. දැනගෙන ඉන්න එකත්. පින්වත්නි, කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ ඉච්ඡානංගල කියන වනලැහැබේ. දැන් ආරංචි වුණා ඉච්ඡානංගල කියන ප්‍රදේශයේ ඉන්න බ්‍රාහ්මණයන්ට ගෘහපතියන්ට ශාක්‍ය කුලෙන් නික්මිච්ච ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ ඉච්ඡානංගලයට වැඩම කරලා ඉච්ඡානංගල වනලැහැබේ වැඩ ඉන්නවා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයිලු. දැන් ಗುಣ පැතිරෙන්න පටන් ගත්තා. උන්වහන්සේ සම්මා සම්බුද්ධයිලු. දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූ වෙනවලු. උන්වහන්සේ ඒකාන්ත නිවන් මඟ අවබෝධ කරගෙන සුපිරිසිදුව ලෝකයාට දේශනා කරනවලු. ඉතින් ඒ වගේ වෙලාවක උන්වහන්සේ දකින්න යන්න නැත්නම් ඒක ලොකු ලාභයක් කියලා දැන් මහා කතාවක් පැතිරුණා ඉච්ඡානංගලයේ මිනිස්සු අතර. දැන් ඉතින් පින්වත්නි මොකද කළේ? ඉච්ඡානංගල වාසී මිනිස්සු ටික වළඳන්න එහෙම වුවමනා දේවල් නොඑක් දේවල් කැවිලි පෙවිලි දානමාන ඔක්කොම සකසාගෙන පින්වත්නි පහුවදා උදේම කොහෙටද ගියේ? ඉච්ඡානංගල කියන වනලැහැබට ගියා. දැන් මේ වනලැහැබේ පිවිසෙන තරක් තියෙනවනේ අතුලාන්තෙට. අන්න ඒ ආසන්නයට වෙලා පින්වත්නි අවස්ථාව එනකන් වෙලා වෙනකන් දැන් මිනිස්සු ටික ඔක්කොම කරත්ත පිටින් පින්වත්නි නොයෙකුත් දේවල් අරන් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මිනිස්සු ටිකක් එකතු වුණාම පින්නතුනේ පන්සලේ කියලාත් අමතක වෙනවනේ. එතකොට මොකද්ද වැඩි වෙන්නේ? සද්ද වැඩි වෙනවා. සද්ද වැඩි වෙනවා. දෙන්නේ තුන් දෙනෙක් ආපුවාම ඉන්න හිටින තැන අමතක වෙනවා මිනිසුන්ට. එතකොට පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ විවේකය නිශ්ශබ්ද බව හරි කැමැති ශාස්ත්‍රඥ වහන්සේ නමක්. හැබැයි දැන් අර වනලැහැබේම ඇතුල් වෙන තැනට වෙලා අර මිනිස්සු ටික මහා ගෝසාවක් පින්නත්. මහා ගෝසාවක්. දැන් මේ දානමාන අරන් ඇවිල්ලා මහා සද්දේ. බුදුරජාණන් වහන්සේට ඒ කාලේ උපස්ථාන කළේ පින්වත්නි නාගිත කියන හාමුදුරුවෝ. දැන් එහෙනම් තේරෙනවා මේ දේශනාව කරලා තියෙන්නේ බුද්ධත්වයෙන් මුල් අවුරුදු 20 ඇතුලේ. ඒ අවුරුදු 20ක් ගත වෙච්ච තැන ඉඳලා උපස්ථානක වුණා කවුද? ආනන්ද හාමුදුරුවෝ. එහෙනම් ඊට පෙර තමයි මේ දේශනාව සිද්ධ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට නොඑක් වාරවල පින්වත්නි දැන් 80 මහා ශ්‍රාවකයන් අතරින් කිසිම කෙනෙක් උපස්ථාන නොකලා කියලා එකක් නැහැ. නමුත් විශේෂයෙන් උපස්ථාන කරපු අය ඉන්නවා නාග සමාල හාමුදුරුවෝ, මේ නාගිත හාමුදුරුවෝ, උපවාන හාමුදුරුවෝ, සාග්‍ර කතලෙන මේ වගේ හාමුදුරුවෝ කීප නමක් විටින් විට උපස්ථාන කළා. නමුත් ඒවයි කිසි ක්‍රමවත් භාවයක් තිබෙන්නේ නැහැ උපස්ථානවල. ඒවයි යම් යම් පිළිවෙලක් තිබුණේ නැහැ පින්වත්නි. යම් යම් අපහසුතාවයන්ටපත් වෙච්ච වෙලාවලුත් තිබුණා බුදුරජාණන් වහන්සේ. ওই නාග සමාල හාමුදුරුවෝ නිසා හිම බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනකොට දවසක් නාග සමාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරුත් අරගෙන බුදුරජාණන් වහන්සේට පසුපසින් ආවා. එක තැනකින් පාර දෙකට බෙදෙනවා. දැන් බුදු කෙනෙක් යම් දිහාවකට වදින්නේ පින්වත්නි බුදු ඇසින් ලොව බලලා. බුදුරජාණන් වහන්සේ එක දිහාවකට වඩින්න හදනකොට නාග සමාල හාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරුවනේ ඔය පැත්තට නෙමෙයි මේ පැත්තට වඩිමු කිව්වා. තථාගතයන් වහන්සේ වෙලාවේ කිව්වා නාග සමාල තථාගතයන් වහන්සේ වඩින්න ඕන ওই දිහාවට නෙමෙයි තථාගතයන් වහන්සේ වඩින්න ඕන මේ පැත්තටයි. නෑ බුදුහාමුදුරුවනේ කමක් නෑ මේ පැත්තට වඩිමු කිව්වා. නැවත කිව්වා නාග සමාල තථාගතයන් වහන්සේ වඩින්න ඕන මේ පැත්තට කියලා. නාග සමාල හඳුරු මොකද කළේ? එහෙනම් ඔබ වහන්සේ ওই පැත්තට වඩින්න. මම මේ පැත්තට වඩින්නම් කියලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු අර හන්දිය මැද තිබ්බා. මෙන්න මේ වගේ යම් යම් අපහසුතාවට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ව පින්වත්නි ස්ථිර උපස්ථායකයන් වහන්සේ හැටියට පත් කරගත්තේ. ඉතින් ඊට පෙර උපස්ථාන කරපු හාමුදුරුවනමක් නාග සමාල හාමුදුරුවෝ නාග සමාල හාමුදුරුවන්ට කතා කරලා බුදුරජාණන් වහන්සේ මේ නාගිත හාමුදුරුවන්ට කතා කරලා
නාගිත හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා නාගිත මාළු අල්ලන තැන කෙවුල වගේ මොකද්ද මේ සද්ද කියලා ඇහුවා. මාළු අල්ලන තැන කෙවුල වගේ මේ සද්ද කාගේද කියලා ඇහුවා. මේ තරම් බුදුහාමුදුරුවෝ හරිය කැමතියි පින්නත් නිහඬ බවට. දැන් මජ්ක්‍ධිම නිකායේ චාතුම කියන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ චාතුම සූත්‍රයේ පින්වත්නි තථාගතයන් වහන්සේ ඔය වගේ හඬ නගපු භික්ෂුන් වහන්සේලා පිරිසක් ජේතවනාරාමයෙන් පිටමං කරනවා. බලන්නකෝ. දැන් එහෙම බලපුවාම අද අපි විහාරයට ගියපුවාම විහාරය ඇතුලේ කොච්චර සද්දද? නේ? අපි මල් දෙක තුනක් අරන් ගියාට බුදුරජාණන් වහන්සේ කැමැතිම දේ තමයි විනාශ කරලම ඉන්නේ. වාසේ නිහඬ බවට කැමැති. එතකොට විහාරයට ඇතුල් වෙනකොට අපි ඒක දැනගන්න ඕනද නැද්ද? දැනගන්න ඕන මේ විහාරයට මං නිහඬව ඇතුල් වෙන්න ඕන. උන්වහන්සේ නිහඬ බවට කැමැති කියලා. ඒක අපේ විහාරෙ නෙවෙයි පින්නත් මේක කාගේ විහාරෙද? තථාගතයන් වහන්සේගේ විහාරය. බොහෝ දෙනෙක් විහාරයට ඇතුල් වෙන්නේ ඒ ඇත්තගේ විහාරය කියලා හිතාගෙන. ඒකයි ඒ නොහික්මුණු විදිහට බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන කටයුතු කරන්නේ. එතකොට ඔය චාතුම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වඩින්න කිව්වා අපහු. අපහු වඩින්න කිව්වා. එතකොට පින්වත්නි ශාක්‍ය රජදරුවෝ ටික මොකද කළේ? මගදී හමු වුණා මේ ආපහු වඩින හාමුදුරුවෝ ටික. දැන් කල්පනා කළා මේ ආපු ගම වඩින්නේ මොකද? ඔබ වහන්සේලා ආපු ගම වඩින්නේ කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ අපිව විහාරයෙන් බැහැර කළයි කිව්වා. නොසගවා කිව්වා. ඒ මොකද කියලා කිව්වා. සද්ද වැඩි කියලා කිව්වා. ഘോഷාව නිසා. ඊට පස්සේ අර සත්පුරුෂ මිනිස්සු ටික මොකද කළේ? සත්පුරුෂ මිනිස්සු ටික අර හාමුදුරු ටිකට බැන්නේ නැහැ හැබැයි. ඒක තමයි කට පියාගෙන ඉන්න එපා අතෙන්ද ගියා නම්. එහෙම කියලා අර හාමුදුරු ටිකට බැන්නේ නැහැ මේ තරුණ හාමුදුරු ටික. අර හාමුදුරුන්ට කිව්වා පින්වත් ඔබ වහන්සේලා හදිසි වෙන්න එපා. චුට්ටක් කොහොම වැඩ ඉන්න කොතන? අපිවත් ගිහිල්ලා බුදුහාමුදුරුවෝ පහදවන්න පුළුවන්ද කියලා බලන්නම් කිව්වා. බලන්න සත්පුරුෂයාගේ හැටි. දැන් අද තියෙන අවාසනාව තමයි භික්ෂුවකගේ පුංචි වරදක් දැක්කත් පින්වත්නි යම් වරදක් දැක්කත් මිනිස්සු කියන තැනකට ඇවිල්ලා සිවුර දාලා යන්න කියලා. එහෙම කියන්න මේ ශාසනය ඒ ගිහි පින්වතාගේ නෙමෙයි. තමන් වහන්සේට ගල් පෙරලපු තමන් වහන්සේගේ භික්ෂු පිරිස දෙකට කඩාගෙන ගියපු දේවදත්ත හාමුදුරුවන්ටවත් බුදුහාමුදුරුවෝ වදාලේ නැහැ සිවුර දාලා යන්න කියලා. මේ ශාසනය උන්වහන්සේගේ වෙලා. හැබැයි අද පින්වත්නි යම් යම් අඩුපාඩුකම් යම් යම් වැරදි ඒවා නිවැරදි කියනවා නෙවෙයි. නමුත් වැරදි තමයි. වැරදි උනත් පින්වත්නි කිසිම කෙනෙකුට නැහැ මේ භික්ෂුවට සිවුර දාලා යන්න කියලා වචනයක් කියන්න පින්වත්නි. ඒකට ගිහි කෙනෙකුට අයිතියක් නැහැ. ඒ ගිහි කෙනා ගිහි පින්නතාගේ සීමාව දැනගන්න ඕන. ගිහි පින්නතා එයාගේ සීමාව දැනගන්න ඕන පින්වත්නි. මොකද මේක බුදුහාමුදුරන්ගේ ශාසනය මිසක මේ අපි එක එක්කෙනාගේ ශාසනයක් නෙවෙයි. එතකොට අර සත්පුරුෂ මිනිස්සු ටික බලන්නකො පින්වත්නි. ආපහු වඩින හාමුදුරුවෝ ටිකට කිව්වා කලබල වෙන්න පව් වහන්සේලා ඉන්න කොහොම? බලන්නම් අපිට හරි බුදුහාමුදුරුවෝ පහදවන්න පුළුවන්ද කියලා. බලන්නකො ගිහිල්ලා අර මිනිස්සු ටික කිව්වා බුදුහාමුදුරුවනේ අර හාමුදුරුවෝ ටිකක් ආපහු වඩිනවා. තරුණ හාමුදුරුවෝ ඉතින් ඔහොම තමයි කිව්වා. තරුණ හාමුදුරුවෝ ඔහොම තමයි. හැබැයි ස්වාමීනි මව් එළදෙන කරා එළඹෙන වහු පැටවු ටිකට ඒ මව් එළදෙනගේ කිරි ටික නැති වුණොත් ඒ වහු පැටවු ටික විනාශ වෙනවායි කිව්වා. මේ නොකිය කිව්වේ ඔබ වහන්සේගේ ඇසුර ඔබ වහන්සේගේ දැක්ම නැති වුණොත් ඒ හාමුදුරුවෝ ටික විනාශ වෙයි කියලා. ඒ උපාසක පිරිසේ ඉල්ලීමට ඉඩ දුන්නා. ආපහු හාමුදුරුවෝ ටික ජේතවනාරාමයට ආවා. මම මේ කිව්වේ අපිට කොච්චර දේවල් මේ පුංචි සිදුවීම ගන්න තියෙනවද බලන්නකො පින්නත්. දැන් ඒ වගේ බුදුහාමුදුරුවෝ මේ සූත්‍රේ නාගිත සූත්‍රේ
ඇහුවා මේ මෙච්චර හඬ නගන්නේ කවුද මේ මාළු අල්ලන්න තැන කෙවුලෝ වගේ. නාගිත හාමුදුරුවෝ කිව්වා බුදුහාමුදුරුවනේ මේ ඉච්ඡානංගලේ ඉන්න බ්‍රාහ්මණවරු ගෘහපතිවරු ටිකක් මේ ඔබ වහන්සේටයි මහා සංඝයාටමයි මේ නොඑක් වළඳන් වමනා කරන දානමාන ආදී ප්‍රත්‍යපහසුකම් අරගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ අරගෙන ඇවිල්ලා තමයි ওই සද්ද කිව්වා. ඒව අරන් ඇවිල්ලා තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේටයි මහා සංඝරත්නයටමයි තමයි කිව්වා. බුදුහාඳුරේ ඒ වෙලාවේ මොකද්ද වදාළේ? නිහඬ වුණාද? දානමාන ප්‍රත්‍යපහසුකම් අරන් ආවා කියලා බුදුහාමුදුරුවෝ නිහඬ වුණේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ පින්වත්නි සක්විති රජ පදවිය අත්හැරලා ආවේ අනුන් දෙන දානේ බලාගෙන නෙමෙයි. අනුන් දෙන දානේ බලාගෙන නෙවෙයි. බුදුහාමුදුරුවෝ වදාලා නාගිත මම යසස එක්ක එක් වෙන්නේ නැහැ කිව්වා. මම යසස එක්ක එක් වෙන්නේ නැහැ. යසස මගේ එක් වෙන්නත් එපා කිව්වා. බලන්නකො මේ වචනේ කොච්චර බලවත්ද කියලා පින්වත්නි. මම යසස එක්ක එක් වෙන්නේ නැහැ. යසස මගේ එක් වෙන්නත් එපා කිව්වා. මං ඒව බලාපොරොත්තු නැහැ. මං ඒව බලාපොරොත්තු නැහැ. බුදුහාර ඊළඟට වදාලා නාගිත යම් කිසි වෙලාවක මේ යසස මං එක්ක එකතු වෙනවා නම් මම යසස එක්ක එකතු වෙනවා නම් එදාට බුදුහාර වදාලා එදාට කාරණා හතරක් නැති වෙනවා. පළවෙනි එක තමයි නික්කම්ම සුඛය කියන එක නැති වෙනවා. මේ නික්මුණා කියන එකේ සැපයක් තියෙනවානේ. ඒ නික්මීමේ සැපය එදාට විඳින්න වෙන්නේ නැහැ පින්වත්නි. මේ යසස එක්ක එකතු වුණොත් ඔබ වේවා මම වේවා. විශේෂයෙන් මේක අපිට මේ නික්මීම කියන එක හරියට ලබන්න බෑ පින්වත්නි. යසස එක්ක අපි බැඳුනොත් අපි යසස එක්ක එකතු වුණොත්. දෙවෙනි එක තමයි පවිවේක සුඛං. විවේකය ඒ විවේකයේ තියෙන සුවයක් පින්වත්නි. ඒ විවේක සුවය විඳින්න වෙන්නේ යසස එක්ක එක් වෙන්න ගියොත්. ඊළඟට ලබන්න බැරි සුවයක් තමයි යසස එක්ක එක් වුණොත් පින්වත්නි උපසම සුඛය. උපසම සුඛය කියලා කියන්නේ කෙලෙස් දුරු කිරීමෙන් ලබන සැපය. කෙලෙස් සංසිඳ වීමෙන් සැපයක් තියෙනවනේ. ඒ සැපයත් විඳින්න වෙන්නේ යසස එක්ක එකතු වුණොත්. අන්තිම එක නිබ්බාන සුඛං. එහෙමත් නැත්නම් සම්බෝධි සුඛය. මේ නිවන් සුවය නිවන අවබෝධ කළා වගේම ඒ නිවනේ සුවය විඳින්න එපා. ඒ සුවය විඳින්න වෙන්නෙත් නැහැ. මොකක් එක්ක එකතු වුණොත්ද? යසස එක්ක එකතු වුණොත්. බුදුහාමුදුරුවෝ වදාලා නාගිත මම යසස එක්ක එකතු වෙන්නෙත් නැහැ. යසස මගෙත් එක්ක එකතු වෙන්නත් එපා. එහෙම වුණොත් එහෙම මේ නෙක්ඛම්ම සුවය, විවේක සුවය, කෙලෙස් දුරු කිරීමේ සුවය, නිවනේ සුවය මට විඳින්න වෙන්නේ නැහැ කිව්වා. මට විඳින්න වෙන්නේ නැහැ කිව්වා. යම් වෙලාවකදී මම නෙක්ඛම්ම සුවය, විවේක සුවය, කෙලෙස් දුරු කිරීමෙන් ලබන සුවය සහ උතුම් නිවන් සුවය කියන මේ සුවයන් පහසුවෙන් පීඩාවක් නැතුව බොහොම සැහැල්ලුවෙන් ලබනවා නම් ඒ ලබන්න නම් මම අර ටික පිළි අරගන්න ගියොත් බෑ කිව්වා. අර යසස එක්ක එකතු වෙන්නේ නෑ කිව්වා. ඒ ටික විඳින්න නම් මට මේ යසස එක්ක එකතු වෙලා බෑ කිව්වා. එතකොට නාගිත හාමුදුරුවෝ වදාලා ස්වාමීනි ඔබ වහන්සේ දැන් ඉවසනසේක්වා. ඔබ වහන්සේ දැන් ඉවසනසේක්වා. දැන් ඔබ වහන්සේට ඉවසන්න කාලයයි කිව්වා. ඇයි ඒ කිව්වේ? දැන් ඔබ වහන්සේ බුදු වෙලා ඉවරයිනේ. දැන් ඔබ වහන්සේ බුදු වෙලා ඉවරයිනේ. දැන් මේ යසස ඉවසන්න කිව්වා. දැන් යසස ලැබුණයි කියලා අහිමි වෙන්න එකක් නැහැනේ. දැන් අපිට පින්වත්නි හිතන්නකෝ. දැන් මේ යසස එක්ක එකතු යසස ලැබුණයි කියලා බුදුහාමුදුරුවන්ට දැන් බුදුහාමුදුරන්ගේ බුදු පදවිය ආයේ වෙනස් වෙන්නේ නැහැ. ආයේ නොලැබී යන්නේ. ඒ නිසා කිව්වා දැන් ඉවසනසේක්වා. දැන් ඉවසනසේක්වා. දැන් ඔබ වහන්සේට ඉවසන්න කාලයයි කිව්වා.
ස්වාමීනි මහා පොද ඇති වැස්ස වැටෙනකොට මේ කියන්නේ මහ වැහි වහිනකොට ඒ මහ වැස්සෙන් ගලන වතුර ටික පහත් බිම් හොයාගෙන ගලනවනේ. පාර කියලා දීලා නෙමෙයි. ඒ වගේ ඔබ වහන්සේගේ සීලයත් ඔබ වහන්සේගේ ප්‍රඥාවත් නිසා දැන් ඔබ වහන්සේ යම් දිහාවකට වඩිනවා නම් ඒ දිහාවලට මිනිස්සු නැමිලා ඉන්නවා කිව්වා. ඔබ වහන්සේගේ සීලයත් ඔබ වහන්සේගේ ප්‍රඥාවත් නිසා යම් දිහාවකට වඩිනවා නම් ඔබ වහන්සේ ඒ දිහාවට මේ මිනිස්සු නැමිලා ඉන්නවායි කිව්වා. ඉතින් යසස නවත්තන්න බෑ. දැන් ඉවසනසේක්වා කිව්වා. බුදුහාමුදුරේ ඒ වෙලාවේ මොකද්ද වදාළේ? නැවත වදාලා නාගිත මම යසස එක්ක එකතු වෙන්නෙත් නෑ. යසස මගේ එක්ක එකතු වෙන්නත් එපා කිව්වා. දැන් හිතන්න නැවත කල යුත්තක් නැතුව සම්මා සම්බුදු පදවියත් ලැබපු උත්තමයන් වහන්සේ ඒත් යසස එක්ක එකතු වෙන්නේ නැත්තම් පින්වත්නි ඔබ ගැන හිතන්න මං ගැන හිතන්න. ආයේ වෙනස් වීමක් නැහැ. උන්වහන්සේ වදාළනේ අකුප්පා මේ චේතෝ විමුක්ති. මගේ චේතෝ විමුක්තිය වෙනස් වෙන එකක් නෙමෙයි දැන්. එතකොට ඒ නොවෙනස් වන චේතෝ විමුක්තියකට ඇවිල්ලත් පින්වත්නි උන්වහන්සේ අසස එක්ක එකතු වෙන්නේ නැත්තේ ලැබපු ඒ සුවේවත් විඳ ගන්න බැරි වෙන හින්දා. එතකොට අපිට මොකද වෙන්නේ? අපි අසසට යට වුණොත් ඔබ වේවා මම වේවා ලැබපු සුවය විඳිනවා තියා විඳින්න සුවයක් ලබන්නවත් බැරි වෙනවා. හිතන්න අපේ ජීවිත පින්නත් කොච්චර වෙනස් වෙන්න ඕනද? හැබැයි අද ඕන ගෝසාවක් අපි ඉවසන්නේ නැද්ද පින්නත් මොනවා හරි අරන් ආවා කිව්වොත්? හිතන්නකෝ බලන්න. නිකම් මිටමොලවගෙන මොනවා හරි අරන් ආවා කිව්වනම් අපි ඕන දුකක් ඉවසගෙන ඉන්නවා. යසසට අහුවෙච්ච ලෝකය සමාධියෙන් පිරිහෙනවා. පින්වත්නි සීලයෙන් පිරිහෙනවා. විවේකයෙන් පිරිහෙනවා. කෙලෙස් දුරු කිරීමෙන් පිරිහෙනවා. නෙක්ඛම්මයෙන් පිරිහෙනවා. අන්තිමේදීම තමන්ගෙම හිරගේ තමන්ම හදාගන්නවා. ඔබට අපිට කාටත් දැන් හිතන්නකෝ බලන්න භික්ෂුවක් වුණත් පින්වත්නි අපි වුණත් කවුරු වුණත් කමක් නැහැ පින්වත්නි ඒ නිහඬ බව අපේ සමාධියට හරි අපේ විවේකයට හරි අපේ පින්වත්නි නිහඬ බවට හරි බාධාවක් නම් ඔහු කවුරු වුණත් අපිට කමකුත් නැහැ. ඔහු අරන් එන්නේ මොනවද වුණත් අපිට කමක් නැහැ පින්වත්නි. ඒ ශ්‍රාවකයාව පිටමං කරන්න අපිට ඍජු ප්‍රතිපත්ති තියෙන්න ඕන. මොකද අපි පැවිදි වුණේ දානේ වළඳන්න බලාගෙන නෙවෙයි. වනපත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බලන්නකෝ. දැන් මේවා කියනකොට මම මගේ පැත්තේ දේවල් වෙනස් කරගන්නත් ඕන, ඔබ ඔබේ පැත්තේ දේවල් වෙනස් කරගන්නත් ඕන. වනපත්ත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ බුදුහාමුදුරු දීර්ඝ දේශනාවක්. එහි එක කොටසක් විතරක් කියන්නම් ඔබට අපිට අදාළම වෙන. බුදුහාමුදුරු දේශනා කරනවා මහණෙනි මේ ලෝකේ යම්කිසි මිනිස්සෙක් ඇසුරු කරද්දී යමි. ඒ ඇසුරු කරද්දී ඒ ඇසුරු කරන කෙනා නිසා මෙතෙක් ඉපදිච්ච නැති සිහිය උපදින්නේ නැත්තම් මෙතෙක් ඉපදිච්ච නැති සමාධිය උපදින්නෙත් නැත්තම් මෙතෙක් දුරු කරගත්තු නැති කෙලෙස් දුරු වෙන්නෙත් නැත්තම් මෙතෙක් අවබෝධ වෙච්ච නැති නිවන තව දුරටත් අවබෝධ වෙන්නෙත් නැත්තම් යම්කිසි මිනිසෙක් ඇසුරු කරනකොට හැබැයි මේ මිනිස්සු ඇසුරු කරපුවාම දාන මාන සිවුරු පිරිකර නම් කිසි අඩුවක් නැතුව ලැබෙනවා. ලාභ ප්‍රයෝජන තියෙනවා. හැබැයි සිහිය උපද්දව ගන්න බෑ මේ මිනිස්සයත් එක්ක. සමාධිය උපද්දව ගන්න බෑ මේ මිනිස්සයත් එක්ක. කෙලෙස් දුරු කරගන්න බෑ මේ මිනිස්සයා ඇසුරු කිරීමෙන්. හැබැයි ලාභ සත්කාර තියෙනවා. බුදුහාමුදුරුවෝ වදාලා අන්න ඒ භික්ෂුව විසින් මෙහෙම කල්පනා කරන්න කිව්වා. මොකද්ද? මේ මිනිස්සයා ඇසුරු කරපුවාම මට දානමාන සිවුරු පිරිකර ප්‍රත්‍යපහසුකම් ලාභ සත්කාර නම් ඕන තරම් තියෙනවා. හැබැයි මට සිහිය උපදින්නේ නැහැ. සිහිය පවත්වන්න බෑ මෙයත් එක්ක. සිත එකඟ කරගන්න බෑ මෙයත් එක්ක.
කෙලෙස් දුරු කරගන්න බෑ මෙයත් එක්ක, නිවන අවබෝධ කරගන්න බෑ මෙයත් එක්ක කියලා. කල්පනා කරන්න කියනවා. මොනතරම් දානමාන සිවුරු පිරිකර ලාභ සත්කාර ලැබුණත් මෙයා නිසා මම පැවිදි වුණේ වළඳන්න බලාගෙන නෙවෙයිනේ. නේ? පැවිදි වුණේ සිවුරු පිරිකර බලාගෙනත් නෙවෙයිනේ. ඒ නිසා මොන ලාභ සත්කාර කාගෙන් ලැබුණත් හැබැයි එයාගෙන් උපකාරයක් සිහිය උපද්දව ගන්න නැත්නම්, සමාධිය උපද්දවා ගන්නට නැත්නම්, කෙලෙස් දුරු කර ගන්නට නැත්නම්, නිවන අවබෝධ කරන්නට නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පුද්ගලයාට නොකියාම රෑ හරි දවල් හරි පිට වෙලා යන්න කිව්වා. රෑ හරි දවල් හරි පිට වෙලා යන්න කිව්වා. නොකියාම. ඇයි නොකියාම යන්න කිව්වේ? ඇයි ඉන්න තැනකට හරි ආයව? එහෙමවත් ඉඩක් තියන්න නැතුව යන්න කිව්වා. මේ කොච්චර බරපතලද පින්නත් මේ කියමන. දැන් ඔබ ඔබෙන් අහලා බලන්න. කාරණා දෙක. ඔබ පුද්ගලයෙක් එක්ක ඇසුරු කරන්නේ සිහියට උපකාර තිබ්බොත්ද? සමාධියට උපකාර තිබ්බොත්ද? කෙලෙස් දුරු කරගන්න උපකාර තිබ්බොත්ද? නැත්තම් ඔය මොනවත් නැතත් මොනවා හරි ලාභ සත්කාරයක් තියනවා නන්ද මේ ලෝකේ මිනිස්සයා ඇසුරු කරන්න සුදුසුකම මනින්නේ. සිහි නැති වුණත් කමන්නේ පින්නත් නේ. ලාභයක් තියනවා නන්නේ. අන්න ඒ ලෝකයා ලේසියෙන් පහසුවෙන් මේ දුක් සහිත සංසාරයෙන් ගැලවෙන්නේ නැහැ පිළිවෙල. ඔහු ලාභ සත්කාර නැමැති වේරම්භ වාතයට අහු වෙලා කුසල් නැමැති තටු ගැලවිලා විසි වෙන්නේ පින්නත්. බලන්නකෝ. දැන් උඩුහුලඟට අහු වෙච්ච කුරුල්ලෙක් යන්න එක දිහාවකට. හැබැයි අර උඩුහුලඟට අහු වුණාම යන දිහාවට නෙමෙයි කුරුල්ලා යවෙන්නේ. යන්න ඕන වෙන දිහාවකට. හැබැයි යවෙන්නේ වෙන දිහාවකට. හැබැයි මේ වේරම්භ වාතය කියන එක හැමදම තියෙන එකක් නෙවෙයිනේ. දැන් ඒ වේරම්භ වාතය අයින් වුණාට පස්සේ ඉවත් වුණාට පස්සේ දැන් මේ කුරුල්ලට ආපහු යන්න ඕන දිහාවට යන්න ඕන. හැබැයි ඒ වෙනකොට තටු නැහැ. මේ කිව්වේ ලාභ සත්කාර නැමැති වේරම්භ වාතය විතකදී අපිට හමනවා. හැබැයි ඉතින් ওই වාතේ හැමදාම ওই වේරම්භ වාතේ හැමදාම තියෙන්නේ නැහැ පින්නත්. නේද? සමහරුන්ට වේරම්භ වාතේ ලාභ සත්කාර ඔය ලැබීම් නැමැති වේරම්භ වාතේ හමපුවම කුසල් නැමැති තටු ගලව ගන්නවා. කුසල් විනාශ කර ගන්නවා. ඒ ටික නැති වුණාම තේරෙනවා මට පාර වැරදුනා. දැන් මං ආපහු ගුණ පුරාගෙන යන්න ඕන කියලා. හැබැයි ඒ වෙනකොට කුසල් නැහැ. කුසල් ටික විනාශ වෙලා. ඉතින් බුදුහාමුදුරුවෝ වදාලා නාගිත මං යසස එක්ක එකතු වෙන්නේ නැහැ. යසස මගේ එක්ක එකතු වෙන්නත් එපා කිව්වා. බුදුහාමුදුරුවෝ හරිය ලස්සන දෙයක් එතන ඉඳලා වදාලා. දැන් මේ උපාසක උපාසිකාවෝ ටික මේ ගෘහපතියෝ ටික ඔක්කොම අරන් ආවේ වළඳන්න තියෙන දේවල් කන්න බොන්න තියෙන ಜಾති ටිකනේ. බුදුහාමුදුරුවෝ වදාලා නාගිත අසිත පීත කායිත සායිතස්සකෝ නාගිත උච්චාර පස්සාවෝ ඒසෝ තස්ස නිස්සන්දෝ. මේ ලෝකේ කන බොන වළඳන දේවල් තියෙනවනේ. ඔය හැම එකකම නිස්සන්දෝ කිව්වේ නිෂ්පත්තිය. ඒ කියන්නේ විපාකය. ඒ කියන්නේ ප්‍රතිඵලය. මොකද්ද? උච්චාර පස්සාවෝ. මොනවද? මල මූත්‍ර. නේද? දැන් අර අරන් අවිලා ඉන්නේ කරත්ත ගණන් මොනවද? ඔය කන්න බොන්න තියෙන ಜಾති. ඔය කොච්චර අරන් ආවත් ඔය ටිකේ විපාකේ තමයි කිව්වා මල මූත්‍ර. බුදුහාඳුරන්ගේ ඒ කියමන බලන්නකො පින්වත්නි. තව දුරටත් පින්වත්නි දානමාන අර ලාභ සත්කාරයට උන්වහන්සේගේ හිත නැමෙයිද? දැන් මේක අහනකොට පින්වත්නි අපිටවත් හිත නැමෙනවද? හිතන්න බලන්න. අපිට තේරෙන්නේ නැත්තේ ඔය ටික නේද? අපිට තේරෙන්නේ නැත්තේ ඔය ටිකනේ මොකද්ද? කන බව අපිට තේරෙනවා. වැසි කැසිකිලි කරන බවත් අපිට තේරෙනවා. හැබැයි අපිට තේරෙන්නේ මේ වැසි කැසිකිලි කරන්නේ ලක්ෂ ගණන් වියදම් කරලා කාපු ටික කියලා. බුදුහාර පෙන්නන්නේ ඒක මේ. ඉතින් එතකොට මේ අසසෙක එකතු වෙන්න ඕනද?
තමන්ගේ නෙක්කම්ම සුවේ නැති කරගෙන නේ? එතකොට තමන්ගේ විවේක සුවේ නැති කරගෙන නිවන් සුවේ නැති කරගෙන කෙලෙස් දුරු කිරීමේ සුවේ නැති කරගෙන මේක එකතු වෙන්න ඕනද? ඒ එකතු වුණොත් එහෙම අච්චර දේවල් නැති කරගෙන ඒකේ විපාකය තමයි මල මූත්‍ර. ඒසෝ තස්ස නිස්සන්දෝ. ඒක තමයි ඒකේ විපාකේ. දැන් උදේට ලංකාවෙන් කාලා දවල්ට කන්න තායිලන්තේ ගිහිලා කාලා આવුත් මෙහෙට ඒ තායිලන්තේ කාපුවත් වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. නිෂ්පත්ති ඒකමද නැද්ද? නිෂ්පත්ති ඒකමයි. මේ කියන්නේ රසට කන්න එපා කියන එක නෙමෙයි. නමුත් දැනගන්න. ඒ වෙනුවෙන් ජීවිතේ වැය කරන්න එපා. ඊළඟට කියනවා පින්වත්නි පියාණංකෝ නාගිත විපරිණාම මඤ්ඤතා භාවා uppajjanti සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා ඒසෝ තස්ස නිස්සන්දෝ. මේ ලෝකේ ප්‍රිය වූ අය ඉන්නවා, ප්‍රිය වූ දේවල් තියෙනවා. ප්‍රිය වූ අය සහ ප්‍රිය වූ දේවල් ඒ කාන්තෙන්ම විපරිණාම මඤ්ඤතා භාවා වෙනස් වීමෙන් වෙනත් තත්වයකටපත් වෙනවා. ඉඳපු අය මැරිලා මල කඳක් වෙනවා. නේද? තමන් ඊටාම ප්‍රිය කරලා මගේ ප්‍රාණය හා සමයි කියලා හිතාගෙන හිටියත් පින්නත් මැරුණාට පස්සේ මල කඳක්. ඉතින්දි මල කඳ ප්‍රාණය කරගන්න කැමති නෑ අපි. තේරෙනවද පින්නත්? මොනතරම් ප්‍රිය වස්තුන් තිබ්බත් ඒ ප්‍රිය වස්තුන් කෙරෙහි මොනතරම් ප්‍රිය වුණත් පින්නත් මේ හැම එකක්ම වෙනස් වෙනවා කියන එක ධර්මතාවයක්. අපි කැමති වුණත් නැතත් ඒ වෙනස් වෙනකොට ප්‍රිය වූ දේවල් වෙනස් වෙනකොට මොකද වෙන්නේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. අඬනවා, වැළපෙනවා, විලාප තියනවා. ඔන්න ඒකේ විපාකේ කිව්වා. මොකේද? ප්‍රිය භවේ. ප්‍රිය භවේ. ඇත්තටම ඔබ ජීවිතේ අඬලා තියනවද නැද්ද? අඬලා තියෙනවා. වැඩියෙන්ම අඬලා තියෙන්නේ ප්‍රිය දේවල් නිසාද අප්‍රිය දේවල් හින්දාද? ප්‍රිය දේවල් නිසාද අප්‍රිය දේවල් නිසාද? ප්‍රිය දේවල් නිසා. මගේ කිව්ව දේවල් නිසාද? ඔබේ නොවන දේවල් නිසාද? මගේ කිව්ව දේවල්. එහෙනම් යමක් මගේ කිව්වා නම් ඒකේ කාන්තෙන් උපද්දවනවා දවසක. මොකද්ද? දුක. එතකොට මගේ කරගන්නේ මොකද්ද? දුක. නුවණින් සලකලා බැලුවොත් මගේ කරගන්නේ යමක්ද? මගේ කරගත්තු තැන තමයි පින්නත්නේ දුකට හේතුව තියෙන්නේ. උපාදානය කිව්වේ ඒකනේ. එතකොට ප්‍රිය වස්තුන් තියෙද්දි අපිට මැරෙන්න වුණොත් දුකයි දසපයි. ප්‍රිය වස්තු ටික තියෙද්දි අපිට මැරෙන්න වෙනවා. දුකයි. අපි ඉඳිද්දි ඒ ටික නැති වෙනවා. ඒ දුකද නැද්ද? දුකයි. ওই දෙකෙන් එකක් ඒකාන්තයෙන් වෙනවද නැද්ද? වෙනවා. දැන් ඔබ ওই දෙකෙන් එකක් තෝරගන්න. ওই දෙකෙන් එකක් තෝරගන්න එපාද? දැන් තේරෙනව නේද එහෙනම් පින්වත්නි අපි බය මගේ කරගෙන තියෙන්නේ, දුක මගේ කරගෙන තියෙන්නේ. දුකට අයිතිවාසිකම් කියනවා, බයට අයිතිවාසිකම් කියනවා. ඕන වුණොත් දුක මගේ කරගන්න, බය මගේ කරගන්න නඩුත් කියනවා. ඊට පස්සේ නඩුවත් මගේ. බලන්නකො මේ කොච්චර දුර යනවද කියලා පින්නත් නේ. එතකොට මේ හැම එකකම විපාකය මොකද්ද? දුක. ඒසෝ තස්ස නිස්සන්දෝ. ඊළඟට කියනවා පින්නත් අසුබ නිමිත්තානු යෝගං අනුයුත්තස්සකෝ නාගිත සුබ නිමිත්තේ පටික්කුල්ලේතා සන්තාති. ඒසෝ තස්ස නිස්සන්දෝ. අසුබ නිමිත්ත වඩනවා. දැන් මේවා එකින් එක විස්තර කරන්න නම් මේ වෙලාව මදි. අසුබ නිමිත්ත වඩනවා. අසුබ නිමිත්ත වැඩුවොත් මොකද වෙන්නේ? සුබ නිමිත්තේ පිළිකුල උපදිනවා. ඇත්තටම අපි සුබයි කියලා ගත්තේ මොකද්ද?
සුභයි කියලා ගත්තේ අසුබ දෙයක්. අසුබ දේ සුභයි කියලා ගත්තොත් ඒ ගැනීම, ඒ දැකීම, ඒ වටහා ගැනීම ප්‍රകൃතියක්ද විකෘතියක්ද? විකෘතියක්. ඒක තමයි කිව්වේ අසුභේ සුභං ඉති සංඥා විපල්ලාසෝ චිත්ත විපල්ලාසෝ දිට්ඨි විපල්ලාසෝ විපල්ලාස සූත්‍රය. මේක විකෘතියක්. මේක විකෘතියක්. විකෘතියක් අල්ලගෙන ඉවර වෙලා මොකද කරන්නේ දැන්? අවිද්‍යාවෙන් වෙහෙලා නැද්ද ලෝකයා? අවිද්‍යාවෙන් වැහුනම අවිද්‍යාවෙන් වැහුනට පස්සේ ඊළඟට වෙන දේ තමයි තණ්හාවෙන් ලෝකයක බැඳෙනවා. පැහැදිලි නේද? ඇත්තටම අපි කරලා තියෙන බඩ පිරෙන්න වහ කාලා තියෙන්නේ. බඩ පිරෙන්න වහ කාලා තියෙන්නේ අපි. බඩත් පිරිලා හැබැයි. එහෙම වන වේද ජීවිතේ ඔබ කරලා තියෙන කියලා බලන්න. හැබැයි ඒකේ විපාකයේ බඩ පිරුණට වඩා දරුණුද නැද්ද? දරුණුයි. ඊළඟට කියනවා පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ඇස කන නාසාදී ඉන්ද්‍රිය ධර්මයන්හි අනිත්‍ය වශයෙන් බලනවා නම් පින්වත්නි ඒ ස්පර්ශයන් ගැන උපදිනවයි කිව්ව මොකද්ද? ස්පර්ශයන් ගැන ඇති වෙනවා කිව්වා පින්වත්නි පිළිකුල් භාවයක්. එයි මේවා රූපයක් දැක්කම පින්වතුනි දැකපු රූපය අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ ඇහත් අනිත්‍ය වශයෙන් දකිනකොට මෙහි අල්ලගන්න දෙයක් නැති බව දැකලා පින්වත්නි ප්‍රතික්ෂේපයක් හැදෙනවා. ඒක ගැටීමක් නෙමෙයි පිළිකුලක් ඇති වෙනවා. මොනතරම් ලාමක හීන දෙයක්ද කියලා. දැන් බලන්න මේ කාරණා ටික බුදුහාඳුරෝ දේශනා කරනකොට මේ කුමක් ගැනද මේ වදාලේ? අර ලාභ සත්කාර ටික ගැන. අර ලාභ සත්කාර ටික ගැන. ඔය ලාභයේ සත්කාරයට යට වුණාම පින්වත්නි අර යසසට යට වුණාම අර සියල්ල අනිත්‍ය දේ පින්වත්නි නිත්‍ය සංඥාවෙන් ගන්නවා. අසුබ දේ සුබ සංඥාවෙන් ගන්නවා. අන්තිමට කියනවා බුදුරජාණන් වහන්සේ පංචසුකෝ නාකිත උපාදානස්කන්ධේසු මේ උපාදානස්කන්ධ පංචකය කෙරෙහි උදයභ්‍යානුපස්සිනෝ ඇතිවන නැතිවන බව දකිමින් වාසය කරනවා නම් මේ පංච උපාදානස්කන්ධේ ඇතිවන නැතිවන භාවයේ දකින්නා වූ වෙලාවේ උපාදානේ පටික්කුල්‍යතා සන්තාති ආත්මීය වශයෙන් දැඩිව මගේ කර ගැනීමේ පිළිකුල උපදිනවයි කිව්වා. මේක ඇතිවන නැතිවන දෙයක් නේ. මේ උපාදානස්කන්ධ පංචකය මේකින් එක නැවත කියනවා මේවා විස්තර කළොත් එහෙම දීර්ඝයි. මේ හැම එකක්ම ඇතිවන බව නැතිවන බව දකින්න ඕන. ඒකනේ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාව කියලා. උදයව්‍යය ඥානය කියන්නේ ඒකට. උදයව්‍යය ඥානය. බුදුහාමුදුරුවෝ වදාලා අවුරුදු 100ක් මේ ඇතිවන නැති බව නොදැන ජීවත් වෙනවට වඩා උතුම් කිව්වා. මොකද්ද? එකම දවසක් ජීවත් වෙන එක මේවා ඇති වෙනවා නැති වෙනවා කියලා දැනගෙන. එකම දවසක් ජීවත් වෙන එක උතුම් කිව්වා. එතකොට පින්වත්නි හොඳට බලන්න ධර්මය දැක්කා කියන තැනට එනකොට මොකද්ද දකින්නේ? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යමක් හටගත්තා නම් හටගත්තු දේ නිරෝධ වෙනවා. ඉතිරි නැතුව නැති වෙනවා. ඉතිරි නැතුව නැති වෙනවා. එතකොට මේ බණ අහන ඔබ තාම නිරුද්ධ වෙලා නැහැ කියලා හිතේ. මේ බණ කියන මම තාම නිරුද්ධ වුණා හටගත්තට තාම නිරුද්ධ වුණේ නැහැ කියලා හිතේ. නෑ මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. මේ බණ කියන මම පැයක් පුරාවට ඇති වුණා නිරුද්ධ වුණා. ඇති වුණා නිරුද්ධ වුණා. මීට පැයකට කලින් මන් තුල තිබිච්ච මා කෙරෙහි තිබූ රූපය ඉතුරු නැතිවම නැති වෙලා දැන් තියෙන වෙන රූපය. චිත්තක්ෂණ 17ක් ගානේ වෙන්නේ ඉතුරු නැතුව නැති වෙවි අලුත් ඒවා උපදින එක. එහෙම බලපුවාම
ඇත්තටම මම කියලා කෙනෙකුත් නෑ. මේක ප්‍රවාහයක් විතරයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාවත හරියට අපි තේරුම් ගත්තොත් පින්වත්නි, මේ ජීවිතවල අර විවේක සුවය, නික්කම්ම සුවය, කෙලෙස් දුරු කිරීමේ සුවය විඳින්න පුළුවන්. හැබැයි ඒ සුවයන් යටපත් වෙලා තියෙන්නේ මේ ලාමක වූ දේවල් ප්‍රියයි කියලා උපාදානය කරගත්තු එකේ ප්‍රතිඵලය. එනිසා අද මේ සීමිත වේලාවේ දේශනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ නාගිත සූත්‍ර දේශනාව. හැම දිනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වය ධර්මෙන් කටයුතු කළේ ඇමරිකාවේ නිව්යෝර්ක්හි පදිංචි පින්වත් පද්මිනී හේරත් අබේරත්න මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්, එමෙන්ම තිස්ස අබේරත්න මහත්මයා ඇතුළු බෑනාවරුන් සහ ලේලිවරුන් පිරිස විසින් අරමුණු අතරට එක්වෙන්නේ නිදන ප්‍රාප්ත දෙමව්පියන් වන වසර 35කට පෙර මියගිය යූබී හේරත් පියතුමා, ඒ වගේම පොඩිමැණිකේ හේරත් මෑණියන් කියන පින්වන්ත මව්පිය දෙපළටත්, ඒ වගේම නමින් මියගිය සියලු සංසාරගත ඥාතීන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව සිටින සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වගේම සෑම සියලු දෙනාටම නිර්මල වූ ගෞතම බුද්ධ ශාසනය තුලදීම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ ධර්ම දානය දාන පාරමිතාවක් වේවා. හැම සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වත්නි, රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, දුකින් මිදී නිවන් දකිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ ඔබටත් බණ ඇසූ හැමටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු.